යාකෝබ්තුමාගේ යම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ සිට අපි අවධානය යොමු කරන්න. යාකෝබ් කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අර්ධ සහෝදරයා. ඉතින් මේ යාකෝබ්තුමා විසින් ලියනා මේ යම් පත්‍රයේ මේ යාකෝබ්තුමා තමයි දිනකදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කතා කළේ. ජේසුස් වහන්සේ කිව්වා නුඹ කරන දේවල් නුඹ අප ඉදිරියේ කරන්න එපා. නුඹ ගිහිල්ලා පිටස්තරය කරන්න. මොකද එක නිවසේ එකට හැදුණු වැඩුණු අය. ඒ යාකෝබ්තුමා තමයි පෙන්තකෝස්ත දවසේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගෙන සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය ලබලා දෙවියන් වහන්සේට සේවය කරමින් මේ යම් පත්‍රය ලියනවා. ඊශ්‍රායලයේ විසර සිටින ගෝත්‍ර 12ට කියනවා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි 21 වෙනි පදේ ඒ සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ පීඨමුල් ලද වචනය මුරුදුකමෙන් යුක්තව පිළිගන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ දෙවියන් වහන්සේගේ වචනය අපි පිළිගන්න යුතු ආකාරය මෙතන සඳහන් කරනවා. මොනවද කියන්නේ ඒ සියලු කිලුටුකමද? මොනවද මෙතන මේ කිලුටුකම කියලා කියන්නේ? දැන් ජේසුස් වහන්සේ කිව්වා මිනිස්සෙක් අපවිත්‍ර වන්නේ මිනිස්සෝ කන දෙයින් නෙවෙයි. මිනිසා කන දෙයින් මිනිසා අපවිත්‍ර වන්නේ නැහැ. මිනිසා කන දෙයින් කෑමක් යම් ආකාරයකින් වැරදුනොත් මිනිසාට යම් කිසි රෝගයක් වෙලඳිනවා. නමුත් ජේසුස් වහන්සේ කිව්වා මිනිසා අපවිත්‍ර වන්නේ මිනිසාගේ සිතුවිලි වලින්. මිනිසාගේ මුඛයෙන් නික්මෙන වචන වලින්. එනිසා ලියවිලි සඳහන් කරනවා සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට. අපේ ජීවිත තුළ හැම මොහොතකම තිබෙන්න ඕනේ. මොකද ලියවිලි සඳහන් කරනවා සියල්ලට වඩා නුඹගේ සිත ආරක්ෂා කරගන්න මක් නිසාද ඒ ජීවනයේ නික්මවන්නේ. මේ සිත තුළින් තමයි සියලු දුෂ්ටකම් සියලු කිලුටුකම් පැමිණෙන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ලියවිලි සඳහන් කරනවා මේ සිත කාටද දැනගන්න පුළුවන්. එනිසා ලියවිලි සඳහන් කරනවා සියලු දුෂ්ටකමද කිලුටුකමද සියලු දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණය ගලවා ගන්න පුළුවන් වූ පීඨවල ලද වචනය මුරුදුකමින් යුක්තව පිළිගන්න. මොකද අපේ ප්‍රාණය ගලව ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචන තුලින්. ප්‍රාණය ගලව ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචන තුලින්. මොකද දෙවියන් වහන්සේගේ වචනේ මත අපේ ජීවිතේ අපි ගොඩනගාගෙන අපි ඒ තුල ජීවත් වෙනවා නම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ තුල අපේ ජීවිත අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ නිසා කියනවා අධික කිලුටුකමද අධික දුෂ්ටකමද පහ කරලා දෙවියන් වහන්සේගේ වචනේ මුරුදුකමෙන් යුක්තව පිළිගන්න. මොකද මේ වචනේ පිළිගන්න තිබෙන්න ඕනේ අප තුළ මුරුදුකමක් තිබෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේගේ වචනේ අපට තරවටු කරනවා. මට මතකයි මම මුල් කිතුණුවෙක්ව සිටින කාලෙදී මම මුල් අවදියේ දේවස්ථානෙට යද්දී ඒ පාලකතුමා හැම මොහොතකම මගේ පැත්තට හැරලා තමයි කතා කරන්නේ. මේ මට තරවටු කරනවා. මම බැලුවා මගේ ගැන කවුරු හරි මෙයාට කියලාද? මම ස්ථාන මාරු කළා. මාරු කරාත් ඒත් මගේ පැත්තට ඇවිල්ලා. ඊට පස්සේ මම දැනගත්තා දෙවියන් වහන්සේ මට කතා කරනවා. දෙවියන් වහන්සේ මට කතා කරනවා. මම මගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාර මම ගොඩනගා ගන්න උත්සාහ කළා. ප්‍රියාදර සහෝදරයා සහෝදරියේ මේ වචනේ අපි මුරුදුකමෙන් යුක්තව පිළිගන්න ඕනේ. මොකද අපිට දෙවියන් වහන්සේගේ වචනේ අපිට කරවතු කරද්දී දෙවියන් වහන්සේගේ වචන අපි කතා කරද්දී අප තුළ මුරුදුකම තිබෙන්න ඕනේ, යථාර්ථකම තිබෙන්න ඕනේ. ඒක පිළි අරගෙන ඒ තුළ අපේ ජීවිත ගොඩනගා ගන්න. මොකද ඒකනේ යේසුස් වහන්සේ දේශනා කරද්දී මිනිස්සුන් කිව්වා නුඹ දරු කුස ඇවිල්ලා වාසනාවන්තයි. නුඹට කිරිදුන් පියුරු ඇවිල්ලා වාසනාවන්තයි.
නමුත් ජේසුස් වහන්සේ කියනවා මා දරු කුසවත් මට කිරි දුන්නෝ පියයුරුවක් නොවේ. දෙවියන් වහන්සේගේ වචනේ අසා ඒවා පිළිපදින මනුෂ්‍යයා ආශිර්වාද ලද්දයි. දෙවියන් වහන්සේගේ වචනේ අසා ඒවා පිළිපදින මනුෂ්‍යයා ආශිර්වාද ලද්දයි. ඒක තමයි ජේසුස් වහන්සේ අත්තිවාරම් දෙකක් ගැන උන්වහන්සේ කතා කළේ. උන්වහන්සේ කන්දක දේශනාවේදී උන්වහන්සේ අත්තිවාරම් දෙකක් ගැන කතා කළා. මොකද ජේසුස් වහන්සේ අවුරුදු 30දී උන්වහන්සේ සේවයට ඇවිල්ලා උන්වහන්සේ කලාව පළවෙනි දේ තමයි උන්වහන්සේ රාජ්‍යයේ නීති රීති මනුෂ්‍යයන්ට ඉගෙනුවා. දවස් 3ක් ජේසුස් වහන්සේ කළා දීර්ඝම දේශනාව තමයි කන්දර දේශනාව. දවස් 3ක් එක දිගට ජේසුස් වහන්සේ දේශනා කළා. එතන තමයි ඊට පස්සේ 5000කට කන්න දුන්නු හාස්කම සිදුවන්නේ. එතන මේ කන්දර දේශනාව තුළ යේසුස් වහන්සේ මොනවද කළේ? රාජ්‍යයේ ප්‍රතිපත්ති, රාජ්‍යයේ නීති රීති මනුෂ්‍යයන්ට ඉගෙනුවා. ඒ තුළ තමයි ජේසුස් වහන්සේ මේ අත්තිවාරම් දෙකක් ගැන කතා කළේ. ජේසුස් වහන්සේ කිව්වා එක මනුෂ්‍යෙක් සමාගයේ නිවස කොට නගා ගත්තා වැලි මත. අපි ගිහලා මුහුදු වෙරළේ ගයක් හැදුවොත් මේ ගේ පවතින්නේ නැහැ. ඒ මනුෂ්‍යයා තමාගේ නිවස කොට නගා ගත්තා වැලි මත. මහත් වූ කුණුවටුවක් ආවා. ප්‍රියංග සහෝදරයා සහෝදරියේ මේක වැලි මත ගොඩ නගලා තිබිච්ච නිසා කුමක්ද සිදු වුනේ? කුණාටුවට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිවස කඩා වැටුණා. යේසුස් වහන්සේ කියනවා ඒකේ වැටීම බලවත්. ඔව් ගැන සඳහන් කරනවා ඔව් නුවණ නැති අඥාන මිනිසෙක් කියලා. යේසුස් වහන්සේ තවත් අත්වාරමක් ගැන කතා කරනවා. තව මිනිසෙක් තමාගේ නිවස ගොඩ නගාගත්ත පර්වතයේ මත. මේ ආකාරයෙන්ම විශාල කුණාටුවක් ආවා. නමුත් ඒ කුණාටුවට ඒ නිවස ඔරොත්තු දුන්නා. ඇයි හේතුව? ඒක පර්වතයේ මත ගොඩ නගලා තිබිච්ච නිසා. ජේසුස් වහන්සේ කියනවා මේ මිනිස්සයා ඇවිල්ලා නුවණ ඇති ඥානවන්ත මිනිස්සෙක් කියලා. ජේසුස් වහන්සේ කුමක්ද මේ අත්තිවාරම් දෙක තුල උන්වහන්සේ කතා කළේ? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය වචනේ නැතුව අපි ගොඩ නගා ගන්නව ජීවිත තමයි වැලි මත ගොඩ නගා ගන්නව ජීවිත. සමහර විට හාස්කම් මත අද මිනිස්සු හාස්කම් සොයමින් හාස්කම් පසුපස ලුබනිනවා. වචනේ නැහැ. ඒ මත අපේ ජීවිත ගොඩ නගාගෙන තිබෙනවා නම් අපේ ජීවිතයේ ප්‍රශ්න, කරදර, ගැටලු, අමාරුකම්, වේදනා, දනා ගන්න බැරි දේවල් පැටුණාම කොහොමද සිදු වෙන්නේ? අපේ නිවස කඩා වැටෙනවා. මොකද අත්තිවාරම් සබිමත් නැහැ. නමුත් පර්වතයේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ පර්වතයේ මත අපේ ජීවිතේ ගොඩ නගාගෙන තිබෙනවා නම් අපේ ජීවිතේට මොන ප්‍රශ්න, කරදර, ගැටලු, අමාරුකම්, වේදනා මොන දේවල් ආවත් ඒ නිවස කඩා වැටෙන්නේ නැහැ. ඒ හේතුව අත්තිවාරම සවිමත් ඒ නිවස ගොඩ නගාලා දෙන්නේ පර්වතයේ මතයි. අපි කොහොමද ජේසුස් වහන්සේ පර්වතය කියලා කියන්නේ? ජේසුස් වහන්සේ පැමිණියා පිලිප්පි කයිසාර කියන පළාතට. පිලිප්පි කයිසාර කියන පළාතට ආවම ජේසුස් වහන්සේ ගෝලයන්ගෙන් අහනවා මනුෂ්‍ය පුත්‍රයා කවුරු කියලා මිනිසුන් කියනවාද? එක ආකාරයක් කිව්වා. දැන් කියලා සමහරු කියනවා අනාගත වක්තරුන්ගෙන් එක්කෙනෙක්. සමහරු කියනවා ඔබ එලියා කියලා. සමහරු කියනවා ඔබ යෙරමියා කියලා. නමුත් ජේසුස් වහන්සේ අහනවා නුඹලා මා කවුරු කියලා කියනවාද? යාළුවෝ සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේ අරයාගේ මෙයාගේ වෙලා වැඩක් නැහැ. ජේසුස් වහන්සේවම පෞද්ගලිකව හඳුනගෙන ජේසුස් වහන්සේ කවුද කියලා දැනගත යුතුව තිබෙනවා. ජේසුස් වහන්සේ අහන ගෝලයන්ගෙන් නුඹ කවුරු? මම කවුරු කියා නුඹලා කියනවාද? සිමෝන් පේත්‍රස් කියනවා නුඹ ක්‍රිස්තුස්ය, නුඹ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. ජේසුස් වහන්සේ කියනවා සිමියන් බාරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද මාංශය රුධිරය නුඹට මේක එලිදරව් නොකලේය. මම නුඹට කියමි නුඹ පේත්‍රස්ය. තවද මේ පර්වතයේ මත මාගේ සභාව කොට නගන්න.
සමහර ආගම්වල උගන්වනවා පේදුරු පර්වතය කියලා. ඒතර ජේසුස් වහන්සේ කිව්වේ නෑ පේදුරු පර්වතය කියලා. ජේසුස් වහන්සේ කිව්වේ නුඹ පේත්‍රස්ය, නුඹ ගලක්ය, නුඹ පෙට්‍රෝය. කවද මේ පර්වතයේ මත ජේසුස් වහන්සේ නැමැති පර්වතයේ මත මාගේ සභාව ගොඩනගන්නේ. ජේසුස් වහන්සේ පමණයි එකම පර්වතය. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, නුඹ ගෙදර ගිහලා කියවලා බලන්න. පළවෙනි පේදුරු යවුම් පත්‍රයේ දෙවෙනි පරිච්ඡේදය තුල මේ එළිදරව්ව තමයි පේදුරුතුමා සභාවට කියන්නේ. එතන කියනවා ස්වාමින් වහන්සේලා ආත්මික ගෘහයක් ගොඩනගන්න නම් නුඹලා ජීවමාන ගල්මෙන් එකට එකතු වෙන්න. අපි හැම කෙනෙක්ම පේත්‍රස් කෙනෙක් වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම ජීවමාන ගලක් වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ නැමැති පර්වතයේ මත සභාව ගොඩනගන්න නම්. මිනිසෙක් මත සභාව ගොඩ නැගුණේ නැහැ. මිනිසෙක් මත සභාව ගොඩ නැගුණයි කියලා විශ්වාස කරන නිසා තමයි අද සුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකමත් වීම ඒ දේවල්ේ සභාව වල නැත්තේ. සම්ප්‍රදායික වෙලා තියෙන එකයි. රාජ්‍ය අනුග්‍රහයත් සමග ඒවා සම්ප්‍රදායික සභාව බවට පත් වුණා. නෞත්‍යාද සහෝදරයා සහෝදරිය අපි ගොඩනගාගත යුත්තේ පර්වතයේ මතයි අපේ ජීවිතේ. ඒ නිසා කියනවා අධික කිලුටුකමද අධික දුෂ්ටකමද නුඹලා ජීවිතේ පහ කරන්න. නුඹලාගේ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ වචනය මුරුදු කමෙන් යුක්තව පිළිගන්න. ඒ විතරක් නෙමෙයි. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්න පමණක් නොවි එය පිළිපදින්න ඕන. වචනේ අසල වැඩක් නැහැ. වචනේ අසල වැඩක් නැහැ. සමහරුන්ගේ මුකවල වලින් කියනවා අපි දෙවියන් වහන්සේට කොච්චර ආදරේද. සමහර විට කතා කරද්දී කඳුළු වැක්කිරෙනවා. දෙවියන් වහන්සේට එච්චරට ආදරේ. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් කරන්න ගියාම ඒ අය දෙවියන් වහන්සේ තුල නැහැ. යාදර සහෝදරයා සහෝදරිය, අපි දෙවියන් වහන්සේට අපි ආදරේ නම් අපිට පුළුවන්කම දෙන්න ඕනේ අපේ ඕන කැපවීමක් කරලා ස්වාමින් වහන්සේ සමග සිටින්න. ඒක තමයි උන්වහන්සේට ආදරේ කියලා කියන්නේ. අපේ දරුවන්ට අපි ආදරේ කියලා කියන්නේ දරුවෝ මේ ලෝකෙට බිහි කරපු නිසාද? ඔව්. අපි දරුවන් බිහි කළා. නමුත් අපි දරුවන් වෙනුවෙන් අපි කොච්චර කැපවීම කරනවද? දෙමව්පියෝ දරුවන්ට අසනීප වුණාම රෑ නිදි මරාගෙන දරුවන් වෙනුවෙන් කොච්චර වෙහෙසනවද? ඇයි හේතුව? ඒ දරුවන්ට අපි ආදරේ. දෙවියන් වහන්සේට අපි ආදරේ නම් අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කොතරම් කැපවීම කළ යුතුද? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, අපි වචනේ අසල වැඩක් නැහැ. අපි ඒක ක්‍රියාවල දාන්න ඕනේ. අපි ස්වාමින් වහන්සේට ආදරේ කියලා අපි මුඛයෙන් ප්‍රකාශ කළාට වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ මම ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් මම මැරෙන්න උනා සූදානම්. ඒකනේ සිමෙන් පේත්‍රස් කිව්වේ. මොකද යේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනා විතරයි නෙමෙයි හිටියේ. යේසුස් වහන්සේට තව ගෝලියෝ හිටියා. යේසුස් වහන්සේ විකටදී ප්‍රකාශනයක් කළා. මාගේ ශරීරයේ සැබෑ වූ කෑමය, මගේ රුධිරයේ සැබෑ වූ බීමය. ලියවිලි සදාන් කරන එක තද කියවනක්. ඒක තද කියවනක්. එවක් පටන් බොහෝ ගෝලියෝ උන්වහන්සේව අත්හැරිය කියලා ලියවිලි ලියා තිබෙනවා. තුනේ දොස්තේ ජේසුස් වහන්සේ හානවා නුඹලා මාව අතහැර යනවද? සිමෝන් පේත්‍රස් නම් කියනවා ස්වාමීනි අපි ඔබ වහන්සේව අතහැර කාලඟට යන්නද? සදාකාලික ජීවනයේ වදන් තිබෙන ඔබ තුලයි. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි. අපි දැනගෙන හඳුනගෙන අපි ඔබ වහන්සේව අනුගමනය කරනවා. හොඳ අත්වල සම්නාදයක් දෙමු. ත්‍යාග සහෝදරයා සහෝදරි, දැනගෙන හඳුනගෙන අපි උන්වහන්සේව අනුගමනය කරනවා. අපි මුඛයෙන් උන්වහන්සේට ආදරේ කියවන වැඩක් නෑ. අපි ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ ස්වාමිනී ඔබ වෙනුවෙන් මැරෙන්න උනා සූදානම්. ඔබ වෙනුවෙන් ඕනම දෙයක් විඳින්න සූදානම්. ඒකයි ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා කියන්නේ. නමුත් වචනෙට සීමා වෙච්ච කිතුරු නොවිය යුතුයි අපි. ඉතින් කියනවා මක්සාද යමෙක් වචනය අසන නමුත් ඒ පිළිපදින් නැත්නම් ඔව් කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මිනිසෙකුට සමානයි.
දැන් අද උදේ නුඹලා කී දෙනෙක් කන්නාඩිය ගාවට ගිහිල්ලා මූණ බලලා කොණ්ඩේ පිරලා පවුඩර් දාලා ආවද? හැමෝම ඒ වගේ. දැන් නුඹට නුඹගේ මූණ මතකද? නුඹගේ මූණ මතක නැහැ. අපි කන්නාඩියෙන් ඈත් වුණාට පස්සේ අපේ මූණ අපිට මතක නැහැ. ඒක තමයි සත්‍යය. මෙතන ලියවිල සඳහන් කරනවා මක්නිසාද යමෙක් වචනේ අසන නමුත් ඒ පිළිපදින්නේ නැත්නම් ඒ කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මිනිස්සුෙකුට සමානය. ඒ වෙලාවේ අසනවා ඊට පස්සේ කාමතක කරනවා. අපි කන්නාඩියෙන් ගිහලා බලනවා. අපි කන්නාඩියෙන් යාට ආවට පස්සේ අපේ මූණ අපිට මතක නැහැ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරී අපේ ජීවිතේ අපි වචන මත ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි දාවිද් රජතුමා ගීතාවලියේ 119 105 ඉඳන් කියන්නේ ඔබ වහන්සේගේ වචන මගේ පාදයට පාලක්ය මගේ මාවතට එළියක්. දෙවියන් වහන්සේගේ වචනය. මොකද දෙවියන් වහන්සේගේ වචනේ තමයි අපේ සිත නැමෙත පූර්ව තුල ලියා ගන්න ඕනේ. අද දෙවියන් වහන්සේගේ වචනේ තමයි නුඹ මාව ගෙනල්ලා තිබෙන්නේ. මට මතකයි මම බොහෝ ප්‍රශ්න තුල තමයි මම දෙවියන් වහන්සේ වෙතට ආවේ. ඒ වන විට දෙපාරක් මගේ ජීවිතේ මරණ බය මම අත්දැකලා තියෙනවා. දෙපාරක්. මරණේ සීතල මම අත්දැකලා තිබෙනවා. මරණේ මාරයා තවරනවා මම දැකලා තියෙනවා. දෙපාරක්. තුන්වෙනි පාර මම මැරෙනවාමයි කියලා තීරණය කරද්දි තමයි තරුණයෙක් ඇවිල්ලා මට දෙවියන් වහන්සේ ගැන කිව්වේ. රාත්‍රී 8යි කපුවත් හන්දියේ ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපව කැඳවනවා. නමුත් මගේ ජීවිතේ ප්‍රශ්න වලට මම උන්වහන්සේ වෙතට ආවා. නමුත් මම ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට පිළිගන්න මම කැමතිුනේ නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණේ මගේ ජීවිතේ ප්‍රශ්න වලින් මම නිදහස් වෙලා මම නැවත මගේ පරණ ජීවිතයට යන්නයි. නමුත් මම දෙවියන් වහන්සේ විතර ආවයි කියලා මගේ ප්‍රශ්න විසඳුනේ නැහැ. ආපු ගමන් මගේ ප්‍රශ්න විසඳුනේ නැහැ. මම කුමක්ද ස්වාමීන් වහන්සේ තුළ බලා සිටිනවා යාඥා කරනවා. නමුත් මගේ හිත සම්පූර්ණයෙන්ම උන්වහන්සේට දීලා නැහැ. මම උන්වහන්සේව අතහැර යන්න මම තීරණය කළා. මට වැඩක් නැහැ. මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේව මට වැඩක් නැහැ. නමුත් අලුත් කිතුමෙක් වශයෙන් මා තුළ එක වචනයක් මගේ ඇතුලේ තැන්පත් වෙලා තිබුණා. පොඩි කාලේ නම් අපේ ගෙදර බයිබලයේ තිබුණාම කියවනවා නමුත් අපි දන්නේ නැහැ. මොකද මේ වචනය නමුත් අන්තිමේ දක්වා ස්ථිරව සිටිනා ගලවනු ලබන්නේ. මම දෙවියන් වහන්සේව අතහැර යන්න මම උත්සාහ කරන හැම මොහොතකම මේ වචනේ ගෙනල්ලා මගේ මනස තුල මේක තැම්පත් වෙලා තිබුණු දේ මතක් කරනවා. නමුත් අන්තිමේ දක්වා ස්ථිරව සිටිනා ගලවනු ලබන. ඒ බයිබල් පදේ තමයි මාව ගෙනාවේ. මම ස්වාමීන් වහන්සේව අතහැරලා යන්න යද්දී මේ බයිබල් පදේ මා ඉදිරියට එනවා. ඊට පස්සේ තමයි මම කිව්වේ ස්වාමීනි මගේ ප්‍රශ්න විසඳුන්නේ නැතුව කමක් නැහැ. මාව වහන්සේ අතහරින්න එපා. මම වහන්සේව අතහරින්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය මම දෙවියන් වහන්සේ සමග තද කිවිසුමකට ආවා. මට මතකයි මම සේවයට කැප වෙන්න සති 3කට ඉස්සෙල්ලා මට ආව ලොකු කොන්තරත් එකක් ගොඩනේ ලක්ෂ ගානක කොන්තරත් එකක් මම කරපු රැකියාව අනුව මම මගේ පාලකතුමාරි නම් කිව්වා කැප වෙන්න සති 3කට ඉස්සෙල්ලා මම කිව්වා මම ලියුමත් පෙරලෙන් ගන්න කිව්වා මට මේ වගේ ඇවිල්ලා තියෙනවා මට පාස්ලංක හොයා යන්න මම රත්මලාන්ට ගියා ගොඩක් අය ඇවිල්ලා හිටියා නමුත් ඒ කොන්තරත් එක ආවේ මටයි ලක්ෂ ගානක කොන්තරත් නමුත් මම ඒ වෙලාවේ මම එළියට ඇවිල්ලා කිව්වා ස්වාමිනේ මම ඔබට කැප වෙනවා මගේ මේ අත්වලින් මං ආපහු වැඩ කරන්නේ නැහැ මම වැඩ කරන්නේ ඔබට විතරයි මම සියල්ල අතහරිනවා මම ගිහලා පාස්ලං කිව්වා පාස්ටර් මට ඒ කොන්තරත් එක ආවා නමුත් මම සේවයට කැප වෙනවා මම ඒක කරන්නේ නැහැ සති 3කට පස්සේ තමයි කැප වුනේ සේවයට ප්‍රියාදර සහෝදරයා සහෝදරි සියල්ල අතහැරියා එදා මම සියල්ල අතහැරියා එදාන් පස්සේ මගේ මේ අත්වලින් මම හම්බ කරන්නේ නැහැ
මම ස්වාමින් වහන්සේට පමණයි සේවය කළේ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය, අපි ස්වාමින් වහන්සේගේ වචනය අපි මුරුදුකමින් යුක්තව පිළිගන්න කියලා අපිට ආවාද කරනවා. දෙවියන් වහන්සේගේ වචනය 24 වෙනි පදේ නම් කියනවා මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මනුෂ්‍යෙක් සිටීදැයි ඒ වෙලෙම මතක නැති. අපි කන්නාඩියෙන් අපි ඉවත් වුණාට පස්සේ අපි ගැන දන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනේ අසලා මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා නම් ඊට පස්සේ අපි දන්නේ නැහැ අපි කෙබඳු මිනිස්සුද කියලා. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක් වී එසේ පවතිනා වූ තැනැත්තෙම තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේ. මේ වචනේ තුල තමයි ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ආශිර්වාද දෙන්නේ. ඔබට ආශිර්වාද නැද්ද? ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මත ඔබගේ ජීවිතේ කොට නගා ගන්න. වචනේ කියවන්න. වචනේ තිබෙන සත්‍යතාවයෙන් ඔබගේ ජීවිතේට අයිති කරගන්න. ඔබ ආශිර්වාද ලබ මිනිස්සෙක් බවට පත් වෙනවා. ලියවිලි කියන්නේ එවැනි මිනිස්සු ඇවිල්ලා පියකරු දේශයක්. වාසනාවන්ත සෙනගක්. ප්‍රියාදර සහෝදරයා අපි පියකරු දේශයක් අපි වාසනාවන්ත සෙනගක්. මොකද අපි කිතුරු ජීවිතේ අපි ඇතුල් වෙලා අපි දුක් විඳිනවා නම් ඒක දෙවියන් වහන්සේගේ වරදක් නොවේ. අපි දුක් විඳිනවා නම් දෙවියන් වහන්සේගේ වරදක් නොවේ අපේ වරද. මොකද අපේ ජීවිතය තුළ අපි දෙවියන් වහන්සේව හරියාකාරව අපි අල්ලගෙන නැහැ. අපි දෙවියන් වහන්සේව හරියාකාරව අපි හඳුනගෙන නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේව දැනගෙන වැඩක් නැහැ. දෙවියන් වහන්සේව හඳුන ගන්න ඕනේ. ආගමික මිනිස්සු දෙවියන් වහන්සේව දන්නවා. ඔය ලවුඩ් ස්පීකර් දාගෙන දේශනා කරනවා ඒ අය දෙවියන් වහන්සේව දන්නවා හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේව අපි හඳුන ගන්න ඕනේ. දෙවියන් වහන්සේව හඳුනගත්තම අපිට පුළුවන්කම තිබෙනවා දෙවියන් වහන්සේ සමග ළඟ ඇසුරක් පවත්වන්න. දෙවියන් වහන්සේට ඕනම දෙයක් කියන්න පුළුවන් අපිට පුළුවන්කම තියෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේව හඳුනගන්න ඕනේ. අද දෙවියන් වහන්සේ මිනිස්සු හඳුනගෙන නැහැ. සමහර වෙලාවට තමත් ආගමක් විතරයි. අපි හිටපු ආගම අතහැරලා අපි තවත් ආගමකට ඇවිල්ලා තිබෙනවා. වෙනසකට තිබෙන්නේ බයිබලයේ අතේ තිබෙනවා. ඒ ආගමට වෙනස් ආකාරයක අපි යාඥා කරනවා. අපි ගීතිකා කියනවා ඊට වඩා වෙනස් ගීතිකා මේව තමයි. නමුත් අපේ ජීවිතය තුළ අපි දෙවියන් වහන්සේව හඳුන ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේව හඳුන ගන්න නම් අපේ මුළු සිත ඉරාගෙන අපි ස්වාමීන් වහන්සේ වෙතට ලං වෙන්න ඕනේ. මොකද එබඳු මිනිස්සුන් දෙවියන් වහන්සේ සොයනවා. කවුද එබඳු මිනිස්සු? ආත්මේනා සැබෑකමෙන් නමස්කාර කරන මිනිස්සු. ආත්මේනා සැබෑකමෙන් නමස්කාර කරනවා කියලා කියන්නේ අපි ගීතිකා ගායනා කරලා අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් ආත්මෙන් පිරෙන එක නෙමෙයි. අද බොහෝ මිනිස්සු හිතන්නේ අපි ආත්මෙන් පිරීලා අන්‍ය භාෂාවෙන් අපි කතා කරලා අපි මේක තමයි ආත්මේනා සැබෑකමෙන් නමස්කාර කිරීම. නෑ ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ආත්මේනා සැබෑකමෙන් කියලා කියන්නේ අපේ ජීවිතයේ හැම දෙයක්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. අපි කරන රැකියාව දෙවියන් වහන්සේට ප්‍රසන්නව කරන්න ඕනේ. අපේ නිවසේ ජීවිතයේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. අපි අසල්වාසීන් සමග ඇසුරු කීම දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. අපේ ජීවිතයේ සියලු දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. මෙබඳු සෙනගක් තමයි දෙවියන් වහන්සේ සොයන්නේ. උන්වහන්සේ සොයන්නේ ආත්මෙන්නා සැබෑකමෙන් නමස්කාර කරන සෙනගක්. ආත්මෙන්නා සැබෑකමෙන් නමස්කාර කරනවා කියලා කියන අත්පුඩි ගහලා ගීතිකා කියලා අන්‍ය භාෂාවෙන් කතා කරලා ආත්මෙන් පිරෙන එක පමණක් නොවේ. අපේ ජීවිතේ හැම දෙයක්ම ආත්මෙන් සැබෑකමෙන් වෙන්න ඕනේ. ආත්මෙන් සැබෑකමෙන් කියලා කියන්නේ අපි සියල්ල දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. ඒක තමයි ශ්‍රෝ පාල්තුමා කොරින්ත පොතේ කියන්නේ නුඹලා කතත් බොතත් මොන දේ කළත් දෙවියන් වහන්සේගේ ගෞරවයෙන් විනිශ්චය කරන්න. ආත්මෙන් සැබෑකමෙන් නමස්කාර කරන සෙනගක් දෙවියන් වහන්සේ සොයනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ නුඹමාව කැඳවුවේ ඒකටයි. දෙවියන් වහන්සේ නුඹමාව මැව්වේ ඒකටයි. දෙවියන් වහන්සේ ආදම්ව ඒවව උන්වහන්සේ මවලා මුළු මිනිස් සංගතිය කෙරේ උන්වහන්සේ ඔවුන්ගේ පැවතෙනා වූ ඒ පරම්පරාවට උන්වහන්සේගේ සැලැස්ම ඇවිල්ලා උන්වහන්සේගේ අභිප්‍රාය තමයි ඒ මනුෂ්‍ය තුළ උන්වහන්සේට ගෞරවය ලබා ගැනීම.
අපි උන්වහන්සේ ගෞරවය පිණිස අපි ජීවත් විය යුතුයි ප්‍රියාදර සහෝදරයස. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි. මොකද මම දෙවියන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න මම යන්නේ නැහැ. ඒක මට අයිති නැහැ. දෙවියන් වහන්සේ ගෞරවය ආරක්ෂා කිරීම මට අයිති නැහැ. දෙවියන් වහන්සේ දන්නවා දෙවියන් වහන්සේ ගෞරවය ආරක්ෂා කරන්න. ලියවිලි සඳහන් කරනවා උන්වහන්සේ ස්වකීය ගෞරවය ආරක්ෂා කරන්නා දෙවි කෙනෙකි. අපි දෙවියන් වහන්සේ ගෞරවය ආරක්ෂා කරන්න යා යුතු නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස අපි ජීවත් වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය. දෙවියන් වහන්සේ දන්නවා දෙවියන් වහන්සේ ගෞරවය ආරක්ෂා කරගන්න. දෙවියන් වහන්සේ ගෞරවය උන්වහන්සේ ආරක්ෂා කරගන්න දන්නේ නැත්නම් දෙවියන් වහන්සේත් නැහැ. ඇයි හේතුව? මිනිස්සු ඉච්චරට දෙවියන් වහන්සේට අපහාස වෙන ආකාරයෙන් කතා කරනවා, අපහාස වෙන ආකාරයෙන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ගෞරවය කෙලසනවා. නමුත් දෙවියන් වහන්සේගේ ගෞරවයමයි දෙවියන් වහන්සේ ස්වකීය ගෞරවය ආරක්ෂා කරන්නා දෙවි කෙනෙකු වන බැවින් අපි දෙවියන් වහන්සේ ගෞරවය ආරක්ෂා කළ යුතු නෑ. අපි දෙවියන් වහන්සේ ගෞරවය උදෙසා අපි ජීවත් වෙන්න ඕනේ. අපේ කතාව, අපේ සිනාසීම, අපේ ඇවිදීම, අපේ වැඩ කටයුතු සියල්ල දෙවියන් වහන්සේට ගෞරවයක් වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරය, ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි ආත්මෙන් සැබෑකමෙන් නමස්කාර කරනවා කියලා කියන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ වටින් නම් කියනවා ඒ සියලු කිලුටුකම, අධික දුෂ්ටකම සියල්ල පහ කරලා ස්වාමින් වහන්සේගේ වචනය නුඹලගේ ප්‍රාණය ගලව ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය මුරුදුකමින් යුතුව පිළිගන්නලු. ඒ නිසා 1 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ නම් කියනවා ඉන්නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන සී ඇතුව සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉරිදරව් වීමේදී නුඹලා වෙතට පමුණු ලබන්න තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පීඩවා ගන්න. ඉන්නිසා දෙවියන් වහන්සේගේ වචනේ මුරුදුකමෙන් පිළි අරගෙන අපේ ප්‍රාණය ගලව ගන්න පුළුවන් වචනය අනුව අපේ ජීවිත ගොඩ නගාගෙන අපි ජීවත් වෙන නිසා ඉන්නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන අපේ සිත් නැමැති කටි බැඳ ගන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ජීවනයේ නික්මෙන්නේ එහෙමයි. අපිට දෙවියන් වහන්සේව දකින්න ඕන නම් යේසුස් වහන්සේ කන්දුණු දේශනාව තුළ උන්වහන්සේ ආශිර්වාද වාක්‍ය 9ක් ප්‍රකාශ කළා. ඒ ආශිර්වාද වාක්‍ය 9න් එකක් තමයි සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔවුන් දෙවියන් දකින්නෝය. නුඹට දෙවියන් වහන්සේ දකින්න ඕන නම් සිතින් පවිත්‍රව සිටින්න. සිතුවිලින් පවිත්‍රව සිටින්න. සිතුවිලි එන්න පුළුවන්. සිතුවිලි එන්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි තුල අපිට ජීවත් වෙන්න බෑ. ඒ සිතුවිලි තුල අපිට පවතින්න බෑ. සිතුවිලි එන්න පුළුවන්. ඕන තරම් අපේ ජීවිතේට සිතුවිලි එන්න පුළුවන්. හැඟීම් එන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ අපිව මවලා තිබෙන්නේ ස්වභාවය තුලයි. නමුත් ඒ තුල අපිට පවතින්න බෑ. ඇයි ඒ තුල පවතින්න බැරි? දෙවියන් වහන්සේගේ බීජය අප තුල පවතින නිසා. දෙවියන් වහන්සේගේ වචනේ මත අපේ ජීවිත ගොඩනගාගෙන තිබෙනවා නම් ඒක යොහන් යාපත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ බීජය අප තුල පවතින නිසා. එනිසා සිතින් පවිත්‍රව සිටිනෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔවුන් දෙවියන් දකින්නෝය. දෙවියන් වහන්සේව දකින්න පුළුවන් අපේ සිතේ තුල තිබෙනා පවිත්‍රතාවය තුල. ඒ නිසා නම් කියනවා ඉන්නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන සී ඇතුව සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී නුඹලා වෙතට පමුණු ලබන්න තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පීඩවා ගන්න. අනුග්‍රහයට. මොකද කාලවල් තුනක් අතීතයේ ආබ්‍රහම් ඒ අයගේ කාලය තුල තිබෙන හෘද සාක්ෂි යුගය, හෘද සාක්ෂි කාලය, ඒගොල්ලෝ දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ ඒගොල්ලෝ හෘද සාක්ෂිය අනුව. ඊට පස්සේ දෙවියන් වහන්සේ කාන්තාර ගමදී ඊශ්‍රායල් සෙනඟට දුන්නා සීනයි ගියුසු. ඒක එළ ව්‍යවස්ථාව යුගය, ව්‍යවස්ථාවේ කාලය. නමුත් අද අපි සිටින්නේ අනුග්‍රහය යුගයයි, කරුණාවේ කාලය තුලයි.
ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ නිසා අපේ ජීවිතය අපි ගොඩනගාගත යුතුව තිබෙන්නේ දෙවියන් වහන්සේ අද අපිව හෘද සාක්ෂියන් විශ්ව කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අද අපිව විවස්ථාවන් විශ්ව කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපිට දීලා තිබෙනවා ලබන්න නොවටිනා කරුණාවක්. ඒක තමයි අනුග්‍රහය. ඒ කරුණාව තුල අපි ජීවත් වෙන්න ඕනේ. ඒ කරුණාවෙන් පසුබට වෙන්න නරකයි. ඒ කරුණාව තුලයි අපේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. ඒ නිසා කියනවා ඒ අනුග්‍රහය පිට නුඹලාගේ ජීවිත පිටවා ගන්න. අනුග්‍රහය තුල ප්‍රියාදර සහෝදරයා සහෝදරී අද අපි ලබන්න නොවටිනා කරුණාවක් ලබලා තියෙනවා. මේ අනුග්‍රහය යුගය අවසන් වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත පැමිණීම සමගම. ක්‍රිස්තුස් වහන්සේ ඉක්මනින් එනවා. උන්වහන්සේ ඇවිල්ලා සභාව ඔසව ගැනීම සමගම සභා යුගයේ අවසානයි, කරුණා යුගයේ අවසානයි, අනුග්‍රහ යුගයේ අවසානයි. එනිසා මේ කාලය තුල අපි ගොඩනගාගත යුත්තේ අපේ ජීවිතේ ගොඩනගා යුත්තේ කරුණාවේ අනුග්‍රහයේ තුලයි. ඒ නිසා 14 පදේ නම් කියනවා නොබලා නොදන්නා කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවට සමාන නොවේ. කීකරු කමේ දරුවන් මෙන් නොබලා කැඳූ තැනන් වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් නොබලාගේ මුළු හැසිරීමේදී සුද්ධව සිටින්න. මුළු හැසිරීමේදී කෑවත් දීවත් වන දේ කළත් දෙවියන් වහන්සේ ගෞරව පිණිස කරන්නේ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය ඒ හේතුව අපිට පවතින නුවරක් මේ නැහැ. අපිට පවතින නුවර ඇවිල්ලා මේක නම් අපි කමු බොමු ප්‍රීති වෙමු. කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරමු. මැරිලා යමු. එතනින් ජීවිතේ ඉවරයි. නැහැ. අපිට පවතින නුවරක් මේ නැහැ. අපගේ නුවර ඇවිල්ලා මේක නෙමෙයි. අපේ සදාකාලික නිවස මේක නෙමෙයි. මේ හැම දෙයක්ම ඇවිල්ලා දෙවියන් වහන්සේ අපිට తాවකාලිකව මුක්ති විඳින්න දීලා තිබෙන දේවල්. නමුත් අපේ නාගරිකත්වය ඇවිල්ලා ස්වර්ග රාජ්‍යය. අපේ සදාකාලික නිවස ඇවිල්ලා ස්වර්ග රාජ්‍යය. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලා ස්වර්ගයේදී වස්තු රැස් කරන්න. අපි මොහොතින් මොහොත අපේ ජීවිතේ මේ පොළවේ ජීවත් වෙන අතර හැම තප්පරෙන් තප්පරේ අපේ සදාකාලික නිවස අපි ගොඩනගාගත යුතු තිබෙනවා. ඒ සදාකාලික නිවස ගොඩනගා ගන්න නම් ඉඳන් කියනවා උන්වහන්සේ සුද්ධව සිටින ලෙස නුඹලා සුද්ධව සිටින්න. නුඹලා සුද්ධව සිටින්න. තවද මනුෂ්‍යගේ තරාතුරන් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තැනන් වහන්සේ පියානෝ කියන නොබලා ආඥා කරන්න ඕනම් නොබලාගේ විදේශවල සිටින කාලය බහින් පසු කරන්න. අපි විදේශවල සිටින කාලේ බහින් පසු කරන්න ඕනේ. ඒ කියන්නේ බහින් පසු කරනවා කියලා කියන්නේ අර වෙන දෙවිවරු ඉදිරියේ අර යක්ෂු ඉදිරියේ ගිහිලා මිනිස්සු වෙවුලන්නේ වගේද නැහැ. ගෞරවයෙන් දෙවියන් වහන්සේගේ වචනට ගෞරවය කරමින් උන්වහන්සේ සමග ජීවිතේ ගොඩනගා ගනිමින් අපි දේව බයින් යුක්තව අපි කාලය අපි පසු කරන්න ඕනේ. මොකද අපි විදේශවල සිටින්නේ. අපිට පවතින නුවරක් නෑ. අපගේ නාගරිකත්වයේ ස්වර්ගයේ ප්‍රියාදර සහෝදරයන් සහෝදරියේ අපිට ස්ථානයක් සූදානම් කරන්න ජේසුස් වහන්සේ කියා. උන්වහන්සේ පොළොවේ ජීවත් වෙද්දී නම් කිව්වා මම නුඹලාට ස්ථානයක් සූදානම් කර පිණිස යනවා. මගේ පියාගේ ගෘහේ වාසස්ථාන තිබෙනවා. එසේ නොමැතිනම් මම නුඹලාට කියනවා මම නුඹලාට ස්ථානයක් සූදානම් කරන්න යනවා. මම සිටින තැනට නුඹලාව ගෙන යන පිණිස. ප්‍රියාදර සහෝදරයන් සහෝදරී යේසුස් වහන්සේ ගිහිල්ලා අපි වෙනුවෙන් උන්වහන්සේ ඒ නිවස දැන් සූදානම් කර තිබෙනවා. ඒ නිවස සූදානම් කර තිබෙනවා. අපිට තියෙන දිනකදී ගිහිල්ලා ඒ නිවසේ උන්වහන්සේගේ ප්‍රේමය තුළ කරුණාව තුළ සදාකාලම ජීවත් වෙන්නයි. මේකයි අපේ බලාපොරොත්තුව. මේකයි අපි බලාපොරොත්තු වෙ යුත්තේ. නමුත් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ තුළ ඉන්නවා නම් අපි ආයාලේ මැරෙන්නේ නැහැ. ඒක සාහිතික ලෙස මම කියනවා. මොකද අපි මේක අල්ල ගන්න ඕනේ. ඇයි එනම දැන් ඔබ කල්පනා කරයි මිනිස්සු එනම් මේ අඩු වයසින් මිය යනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී මම ගීතත් ඔබට කිව්වා මේ ලියවිල්ලේ ලියපු දේ ලිව්වා එක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා ඔබ දරුවෝ දකින්නවා කියලා. ඒක එසේමයි. ඒක වෙනස් වෙන්න බෑ. මේ වචන බොරු ලියලා නැහැනේ. මේ වචන ලියලා තිබෙන්නේ සත්‍යතාවය. අපි සමහර වෙලාවට එහෙම සමහර විට ඒක නිකන් වෙන්නේ නැති ලියලා තියෙන්නේ. නෑ ඒක උන්වහන්සේ ලිව්වා.
එහෙනම් ඒ ලිව්වනම් අපි හැම මොහොතකම අපේ ජීවිතේට මේක අයිති කරගන්න ඕනේ. ඔබ වහන්සේ මේ දේ කියලා තිනවා ස්වාමීනි මගේ ජීවිතය අයිති ඒකයි. මට දිව්‍යමය සුවය දිනවා. මට භයානක රෝග වැළඳෙන්නේ නැහැ. මට භයානක අනුදුරු සිදුවන්නේ නැහැ. ඒක මගේ ජීවිතේට මම අයිති කරගන්නවා. මම ඒ තුල ජීවත් වෙනවා. ඒ තුල මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඒක ඒ වෙලාවට විතරක් කියවලා නෑ ඒක අමතක කරන්න නෙමෙයි. ඒ තුල මුළු ජීවිත කාලෙම අපේ ජීවිතේ ගොඩනගා ගැනීම තුල මේ වචනේ සත්‍යතාවය අප තුල නිදහස් වෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ වචනේ ජීවමානයි. අපි බොහෝ විට අපි කරන්නේ මොකද? එහෙනම් අරයා හිටියා එයා මෙම අඩු වයසෙන් යාට මේ දේ සිදු වුණා මෙයාට මේ දේ සිදු වුණා කියලා අපි මොකද කරන්නේ? අපි සැක උපදවා ගන්නවා. එයාට එහෙම වෙන්න පුළුවන්. නමුත් මට එහෙම වෙන්නේ නැහැ. ඒ හේතුව මම මගේ ජීවිතය ඒ වචනේ සත්‍යතාවය තුළ මම ගොඩනගා ගන්නවා. ඒ නිසා මට ඒ දේ සිදුවන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ වචනේ තියෙන්නේ ඒකටයි. මේ වචනේ අසන්නෝ පමණක් නොවේ. මේ වචනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වචනේ අසන්නෝ පමණක් නොවේ. මේ වචනේ මත අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. පර්වතේ මත අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. පර්වතය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පර්වතය තමයි දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනේ මත අපේ ජීවිතේ ගොඩනගාගෙන මේ සත්‍යතාවය අපේ ජීවිතය තුළ ප්‍රකාශ කරලා මේ තුල අපි හිට ගන්න ඕනේ. මේක අපේ ජීවිතයට අයිති කර ගන්න ඕනේ. එවිටයි මේ ජීවිතයේ තිබෙන ආශිර්වාද අපිට උරුම වන්නේ. අද ඒකයි මම හැමතිස්සෙම කියන්නේ සමහර වෙලාවට කරුමක්කාරයෝ උරුමක්කාරයෝ වෙලා තිනවා. උරුමක්කාරයෝ කරුමක්කාරයෝ වෙලා තිබෙනවා. මොකද දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරයෝ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවෝ සමහර වෙලාවට දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති මිනිස්සු ඒ උරුමය ඕන් භුක්ති විඳිනවා. ඔව් අපිට වඩා ප්‍රීතියෙන් ඉන්නවා. ඒ හේතුව. නමුත් උන්ට බලාපොරොත්තුවක් නැහැ. උන් ඇසපිල් එකකින් ෂෙවලට යනවා කියලා ලියවිලි සඳහන් කරනවා. නමුත් අපේ ජීවිතය අපි ඒ තුල ගොඩ නගා ගන්නවා නම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි තමයි වාසනාවන්ත සෙනග අපි තමයි පියකරු දේශය. අද මිනිස්සුන්ට මේ දේවල් උගන්වලා නැහැ. මොකද තාම මිනිස්සු සිටින්නේ ආගමික මනස තුල. අපිට ආගමික උගන්වලා තියෙන්නේ ඒකයි. නමුත් අපි එන්න ඕනේ අපි වෙනස්. අපි වෙනස්. අපි අලුත් නැවිලා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔව් අලුත් මැවිල්ලක් පර්වතයේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වෙලා තිබෙනවා. අද අපි සියල්ල තුළ අලුත් වුණා සෙනග හැම දෙයක්ම අලුත්. එනම් අලුත් වුණා සෙනග මේ දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවයන් තුළ ඔහුගේ ජීවිත පිහිටවාගෙන ගොඩනගා ගනිමින් ඒ සත්‍යතාවය අයිති කරගන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි වාසනාවන්තයි. අපි වාසනාවන්ත සෙනගක්. අපි විදේශිකයන් වශයෙන් මේ පොළොවේ සිටිනවා. අපිට පවතින නුවරක් මේ නැහැ. නමුත් අපේ සදාකාලික නිවස ඇවිල්ලා ස්වර්ග රාජ්‍යයි. ඒ ස්වර්ග රාජ්‍යට යන්නේ කිතුනෝ හොඳ මහලු වයසට ඇවිල්ලා දරුවන්ගේ දරුවෝ දැකලා මේක අයිති කරගන්න. මේක අයිති කරගෙන මේ තුල ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒක අපි දකින්න යනවා. ජේසුස් වහන්සේගේ උපත දැක ගන්න ආනා දිවසවරයා සහ සිමියෝන් දිවසවරයා බලා සිටියා. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් දකින්න දුන්නොත් මරණය ලබන්නේ නැහැ කියලා. ඔවුන්ට කියලා තිබුණා. ඔවුන් ඒ දේ විශ්වාස කරන ඒ තුන ජීවත් වුණා. ඔවුන් ඇත්තට මේ දේ අයිති කරගත්තා. ඇත්තට මේ දේ ඔවුන් අයිති කරගත්තා. ලුක්මාන්ස්පන් කියවල බලන්න. ප්‍රියවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතය තුළ අපි ඇත්තටම අපේ ලියවිලි ලියා තිබෙන දේ අපි අයිති කරගෙන ඒ තුළ ජීවත් වෙනවා නම් ඒ දේ තමයි අපේ ජීවිතේ නිදහස් වෙන්නේ. අපි වාසනාවන්ත සෙනග. ඒ නිසා උතුම් උදෑසන ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ ඇස් දෙක වසා ගන්න. ඔබ ඉස්පහත් කරගන්න. ඔබ මෙහෙ කරලා බලන්න. ඔබ මේ සත්‍යතාවයන් තුළ පිහිටවලා තිබෙනවද? ඔබගේ ජීවිතේ ගොඩනගාගෙන තිබෙනවද? ඔබ මෙනෙහි කරලා බලන්න. අපි බොහෝ විට වචනය ගැන සැක කරනවා. අද කිතුනෝ කොච්චර වචනේ කියවත් වචන ගැන පවා සැක කරනවා. මේ දේ සිදු වෙන්න පුළුවන්ද?
දිව්‍යමය සුවය උන්වහන්සේගේ ලියවිල්ලේ ලියා තිබෙනවා. මේක අපිට අයිති වෙයිද? සැක කරනවා. සැක කරපු ගෝලෙක් හිටියා තෝමස්. තෝමස් ගෝලයා තමයි උන්වහන්සේ මළුමිණි උත්ථාන වෙලා අවසානට ප්‍රකාශ වුණේ. අනිත් ගෝලයා ඇවිල්ලා කියාදී අදත් ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ වුණායි කිව්වම ඔව් කියනවා මම විශ්වාස කරන්නේ නැහැ. මම ස්වාමින් වහන්සේව දැකලා මගේ ඇඟිල්ල උන්වහන්සේගේ වන කැලල් වලට දාලා මම සෝදිසි කරලා බලලා තමයි උන්වහන්සේ විශ්වාස කරන්නේ. ඔවුන් ශාලාවේ රැස් සිටි යේසුස් වහන්සේ උන් මැදට ආවා. ඇවිල්ලා යේසුස් වහන්සේ කියනවා තෝමස් මගේ වන කැලල් වලට ඔබගේ ඇඟිල්ල තබන්න. ඔව් ඒ වෙලාවේ නම් කියනවා මාගේ ස්වාමිනී මාගේ දෙවියනේ මම ඔබව විශ්වාස කරන්නේ. ඥාන සහෝදරයා සහෝදරේ ඒ වෙලාවේ තමයි යේසුස් වහන්සේ සංගයේ නොදක විශ්වාස කරන නමුත් ඔබ ආශිර්වාද ලද්දෙක්. තෝමස් යේසුස් වහන්සේව දැක්කා. යේසුස් වහන්සේ සමග ජීවත් වුණා. නමුත් අද අපි නොදක විශ්වාස කරන්නේ. මේ ලියවිල්ලේ ලියා තිබෙන දේ අපි අද විශ්වාස කරනවා. ඒක එසේ මෙයයි. ඒ නොදක විශ්වාස කරන අපි තමයි ආශිර්වාද ලබන සෙනග. එනම් මේ ලියවිල්ලේ අපි නොදක මේ ලියවිල්ලේ ලියා තිබෙන හැම පොරොන්දුවක් මත අපේ ජීවිතය අපි ගොඩනගා ගන්නවා නම් අපි තමයි ආශිර්වාද ලබන සෙනග. ඒ පොරොන්දුව අපේ ජීවිතේට නිදහස් වෙනවා. ඔබ මෙහෙය කරලා බලන්න. ඔබගේ ජීවිතය තුළ මේ පොරොන්දු ඔබ අයිති කරගෙන තිබෙනවද? ඒ මත ඔබගේ ජීවිතේ ගොඩනගා තිබෙනවද? ඔබගේ ජීවිතේ ප්‍රශ්නයක් කරදරයක් ගැටලුවක් ආවම මේ දේවල් අමතක වෙලා ඔබ වෙන ක්‍රමසාවිදි සොයමින් ඔබගේ ප්‍රශ්නෙට විසඳුම් සොයනවද? ඔබ බලන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය වචනේ ආසන්නව පමණක් නොවේ ඒවා ක්‍රියාවට නගන්නා වූ ඇතිපිලිවන්තෙක් වන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ ගැන ස්තුතියි. වචනය හැම කෙනෙක්ම සිත් තුළ පළ දරලා ඒ වචන ප්‍රකාර ජීවත් වෙන්න ගමන් කරන්න ඔබගේ කරුණාව දෙන්න. ඔබගේ අනුග්‍රහය දෙන්න. ඔබගේ අනුග්‍රහය මත ජීවිත ගොඩනගා ගනිමින් ඒ සත්‍යතාවය තුළ ජීවත් වෙන්න පවතින්න. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි නිකිමු. හාලෙලූයා. සම්මාදන්තට පන්විත කරන්න. තව විනාඩි 5ක් තියෙනවා. අපි ඉක්මනින් අපි දෙන්නේ අවසන් කරමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා නමස්කාර වේවා. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. ස්තුති වේවා.